අපි අද කල්පනා කරා අලුත් කතා බහක් ඇති කරගන්න මේ කොරෝනා නිසා මංගල සැපයුම් කරුවන්ට වෙලා තියෙන දේ නැත්නම් වෙඩින්ග්ස් වලට මොකක්ද අත් වෙලා තියෙන ඉරණම සහ එහි සන්තෑසිය පිළිබඳව තමයි කතා කරන්නේ. නුවර මේ දැන් මම යමින් ඉන්නේ අලුත් පාරේ සුදුම්පල හරිය. මේ හැටි සාමාන්‍යයෙන් මංගල සැපයුම් කරුවන්ගේ පාරාදීසයක්. බොහෝ සප්ලයර්ස් නැත්නම් සැපයුම් කරුවන් මේ ආශ්‍රිතව තමයි කේන්ද්‍ර වී සිටින්නේ. දන්න කෙනෙක් වැලියුවේ කතා කරන්න පොඩ්ඩක් අල්ල ගන්නද? බලමු. දන්න කෙනෙක් ඉන්නවා මේ හරියේ ලංකාවේ නම කියපු හොඳ මල් සැපයුම් කරුවෙක් නැත්නම් ෆ්ලවර් ඩෙකෝස් කරන කෙනෙක්. The Flower Weddings. බුද්ධික ඉඩමේ ගෙදර එහි අධිපතිතුමා බලමු ඉන්නවත් දැන් නැහැ. ඇරලා නම් තියෙන ඔෆිස් එක. ඊළඟ කතා කරලා බලමු. මාස්කේ පල්ලෙන් දීලා සැනිටයිසර් දාලා ඉවරලා වගේ විසිරි හරණිය වෙලා ආවේ තමයි. ප්ලීස්. යන්නේක මම දැකලා ටක් ගාලා ආවේ. මේ දවස් දින ප්‍රශ්න ටිකක් ගැන මේ සංකීර්ණ ගැටලු ටිකක් ගැන මේ පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් ආයිබෝන් ඔන්න අද අපි ආවා The Flower Weddings ව්‍යාපාරයේ අධිපතිතුමාව මුණ ගැහෙන්නට කියලා බුද්ධික ඉඩමේ ගෙදර. ආයිබෝන් බුද්ධික මේ දවස්වල තියෙන වාතාවරණය ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක වෙඩින් ෆීල්ඩ් එක වෙලා තියෙන සන්තෑසියත් එක්ක සහ අපේ ව්‍යාපාර කටයුතු කොහොමද කරගෙන යන්නේ සහ අපි කපල්ස් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා බහ කරන්න අද ආවේ. සෝෂල් මීඩියා හරහා බොහෝ පිරිසක් මේ ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන් විදිහට වැඩ කරන කට්ටිය පතාක නම් තියන අය ලොකු ඩිස්කවුන්ට්ස් දමා දෙනවා. ඒ කියන්නේ කපල්ස් වල ඩිස්කවුන්ට්ස් දීලා මොටිවේට් කරන්න හදනවා. මේ අපි දැන් ඔන්න අපේ බිස්නස් එක අපි අලුත් කරගෙන යනවා. ඕගොල්ලන්ට අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා. අඩු කරා මේක කොහොම හරි කරමු. මොකද්ද මේක? ඇත්තටම මේක හරියද මේ විදිහට? මේක කරන්න ඕනද මේ විදිහට? ඩිස්කවුන්ට් දෙනවා නම් හොඳයි. දෙන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අපිට සාපේක්ෂව සාධාරණ මුදලකට ඒ වැඩේ කරලා දෙනවා කියන එකනේ. නමුත් ඒ වැඩේ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඒ අදාළ මුදලට දෙන්න බැරුව ඒ වගේ ප්‍රොඩක්ට් එකක් දීලා වැඩක් නැහැ. ඔයාට දෙන්න ඕනේ මේ හැම දෙයක් ඇතුළේම අරවින්ද ඔයත් මේ ඉන්ඩස්ට්‍රි ඉන්නේ. මේ හැම දෙයක් ඇතුළේම ලොකු ඩෙප්ත් එකක් තියෙනවා. ඔයාට අරන් තියෙන කැමරාවනේ නිකන් තියෙන කැමරාවනේ කියලා ෆොටෝ ගහන්න බෑනේ. මටත් ඒ වගේ. මටත් ලොකු සේවක සංඛ්‍යාවක් තියෙනවා, ලොකු මෑන් පවර් එකක් ඕන. මේ ගහන හැම මලක් පිටිපස්සෙම ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේවට අපි වැඩ කරන්න ඕන, වර්ක්ෂොප්ස් වැඩ වෙන්න ඕන. එතකොට ඉල්ලන කැටයන් අපි දෙන්න ඕන, ඉල්ලන ෆ්ලවර්ස් දෙන්න ඕන, ඉල්ලන කලර්ස් වලට ඒ රික්වයර්මන්ට්ස් වලට අපි මේ ප්‍රොඩක්ට් එක දෙන්න ඕන. ඉතින් මේක අර රීටේල් බඩුවක් ගිහිල්ලා දෙනවා වගේ සර්විස් එකක් දෙන්න බෑ. ඉතින් ඒකට නියමිත මුදලක් තියෙනවා. අපි ඒවට වියදම් කරන්න ඕන. අපි ලීව්ස් දානවා නම් ලීව්ස් දාන්න ඕන. ඒ ෆ්‍රෙෂ් ලීව්ස් වලට අපි ගෙවන්න ඕන. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට ගෙවන්න ඕන. ඒ වගේ බජට් අඩු වෙලා නැහැ. ඉතින් අපි දෙන ප්‍රොඩක්ට් එක හරියට දෙනවා නම් ඒ අපිව කැමති කෙනා අපිට එයි. දැන් මට ඩිස්කවුන්ට් එකක් දීලා කස්ටමර් කෙනෙක් ගෙන්නන එක වෙනම කතන්දරයක්. ඇත්ත. අපි මිනිහෙකුට සාපේක්ෂව පුද්ගලයෙකුට අපිව හොයාගෙන ඉන්න කෙනෙකුට අපිට පුළුවන් උපරිම ගන්නට දෙයක් කරන්න ඕනේ ඒක ඇත්ත. හරි. අපි පුළුවන් දෙයක් දෙමු. දැන් සෙන්ටර් පීසස් අඩු වෙලා නම් අපි දෙයක් අඩු වෙලා නම් හිට් ටේබල්ස් අඩු වෙලා නම් ක්‍රවුඩ් එක අඩු වෙලා නම් අපි කරන්න පුළුවන් උපරිම ඔෆර් එක දෙමු. නමුත් අපිට ප්‍රොඩක්ට් එක අඩු කරන්න බෑනේ. කවුරුත් ඉල්ලන්නේ නැහැනේ සිටි බෑග් එකක් වගේ එකක්. ඔව්. සිටි බෑග් එකක් ඉල්ලන්නේ. ඒක ඒ නියමිත දුර ප්‍රමාණයක් තියෙන්න ඕන. නියමිත නීට්නස් එක තියෙන්න ඕන. ඒවට අදාළ ඩ්‍රේපින්ග්ස් හරියට තියෙන්න ඕන. ඉතින් ඒවා ඒ නීට්නස් එක අපිට මේන්ටේන් කරන්න වෙනවා.
මේ කාලේදී අපි මේ COVID-19 සහ මේ විසන තත්ත්වය අවුරුද්දක් විතර තවතුනා කියලා මේ අවුරුද්ද ඇතුළත වෙඩින් එකක් කළා මේ වගේ අඩු බජට් වලට කළා අඩුවට කරාට අපි ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට වෙඩින් ඇල්බම් එක අපි කොහොමද සදාන් කරන්නේ මේ COVID-19 තත්ත්වයට දෙය කරපු ඇල්බම් එකක් කියලා නේද? ඒකේ තියෙන ක්වොලිටි එක ඒක තව අවුරුදු 10කට 20කට පස්සේ තමන්ගේ දරුවෙක් හරි බලනකොට ඒ වෙඩින් එකේ තියෙන රිච්නස් එක නැත්නම් ඒ වෙඩින් එකේ තියෙන ක්වොලිටි එක ඒ විදිහට මේන්ටේන් කරන්න ඕනේ නේද? වෙඩින් එකක ග්ලැමර් තියෙනවා. එලිගන්සි තියෙනවා. ඒකේ ක්වොලිටි එක තියෙනවා. ප්‍රධාන වශයෙන් වෙඩින් හෝල් එකක් ඇතුළට යනකොට ඒ වෙඩින් එක ක්වොලිටි වෙඩින් එකක්ද නැද්ද කියන එක අරවින්ද තීරණය වෙන්නේ තනිකරම ඩෙකෝස් වලින්. අනිවාර්යයෙන්ම. මම ඒක පිළිගන්නවා. 100%ක්. ඊට පස්සේ තමයි ඔයාට එතනින් එහාට දෙයක් කැප්චර් කරන්න තියෙන්නේ. සබ් බ්‍රයිට් ලස්සනට හිටියේ නැත්නම් ඔයා කොහොමද කැප්චර් කරන්නේ? ඔයාට බෑ ඒක කරන්න. මොකද බ්‍රයිට් ලස්සනට ඉන්නවා. ගෲම් ලස්සනට ඇඳලා තියෙනවා. ඩෙකෝස් ලස්සනට තියෙනවා. මුළු ෆන්ක්ෂන් එකේ ඇට්මොස්ෆියර් එක බලපාන්නේ ඒ සියල්ලත් එක්ක. නැතු මම කරන දෙයකින් විතරක් නෙවෙයි. නමුත් ෆන්ක්ෂන් එකේ එලිගන්සි ටෝටලි ඩිපෙන්ඩ් වෙන්නේ අපේ ඩෙකෝස් එක. ඉතින් ෆන්ක්ෂන් එකක් ඇතුළට මිනිස්සු කරනවා වාව් කියන ෆීලිං එක එන්න. ඒක ඇතුළේ එලිගන්සි ග්ලැමර් තියෙන්න ඕනේ. ඉතින් ග්ලැමර් නැතුව සරල සිම්පල් වෙඩින්ග්ස් නෑ මං හිතන්නේ. ක්‍රවුඩ් එක අඩු වෙන්න පුළුවන්. ඒත් ග්ලැමර් තියෙන්න ඕනේ. මිනිස්සුෙකුට පෙරලලා බලද්දි ඔයා කියනවා වගේ කවදාරි දවසක ඔයා දෙන ඇල්බම් එකක් තව අවුරුදු 20කින් බලද්දි දරුවෙකුට පෙන්නද්දි ඒකේ ග්ලැමර් ඒ ලස්සන ඒ ඩෙකෝස් ඒ එලිගන්සි ඒ ෆොටෝස් ඒවා තිබ්බේ නැත්තම් වැඩක් තියෙනවද ඒක? මම හිතන්නේ ඒක වැඩක් ඇති කියලා. මේ දවස්වල සෝෂල් මීඩියා හරහා අපි දකිනවා බොහෝ අය ඩිස්කවුන්ට් දෙන්න බලනවා මේ ක්‍රවුඩ් එක අඩු නිසා වෙඩින් එක ගොඩක් පොඩියට කරමු ඒ වගේ දේවල් කන්සෙප්ට් කියන හදනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු කොහොම හරි පවත්වාගෙන යන්න. නමුත් අවසානයේ අපි හිතන්න ඕනේ ව්‍යාපාරයක් විදිහට මේ හැමෝම එකතු වෙන ව්‍යාපාරයක් විදිහට හැමෝගෙම එකතුවක් විදිහට දෙදෙනෙකුගේ ජීවිතේ ලස්සනම දවසක් ලස්සන කරන වැඩක් විදිහට අපි හැමෝගෙම මහන්සිය අවසානයේ මේකේ ප්‍රතිඵල දරන්න ඕනදී අපි අන්තිමට ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇල්බම් එකක් දෙදී ඇල්බම් එක ඇතුලේ ලස්සන වැඩක් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. හරි අපි බුද්ධික මෙහෙම දැන් මේ ප්‍රශ්නෙන් අපි පොඩ්ඩක් ඉවත් වෙලා අපි අපේ සාමාන්‍ය ජීවිතය ගැන කතා කරොත් අපි දකිනවා ඔයා ගොඩක් මේ සෝෂල් මීඩියා භාවිත කරන සෝෂල් මීඩියා හරහා අපි දකිනවා ඔයා ගොඩක් මේ නළු නිලියුන්ගේ වෙඩින්ස් එහෙම කරනවා වැඩිපුර මේ නළු නිලියුන්ගේ වෙඩින්ස් කියන්නේ පොඩ්ඩක් හිට් වෙන්නද නැත්නම් ඒක ෆ්‍රීද කරන්නේ ඇත්තටම නළු නිලියුන් වෙඩින්ස් ඒක මේ සාමාන්‍ය ක්‍රවුඩ් එක මගෙන් අහන දෙයක්. ඒ කියන්නේ මගේ කස්ටමර්ස්ලා අහන බුද්ධ කිනු මේකද ඇත්තටම නළු නිලියුන්ගේ වෙඩින් නිකන් කරලා දෙනවද දන්නේ නැහැ. අපි මෙහෙමයි කතාව. අරවින්ද ඔයත් ඇඩ්වර්ටයිස් කරනවා. මමත් මාකට් කරනවා. මමත් මගේ ප්‍රොඩක්ට් එක මාකට් කරනවා. ලංකාවේ කෘතිම මල් හදලා ඒ අදාළ කලර්ස් වලින් ඩෙකෝස් කරන එකම කෙනා මම. මිනිස්සු පාවිච්චි කරන ෆ්ලවර්ස්. ප්ලාස්ටික් සින්තටික් වල ඇරෙන්න. ඉතින් ඒ දේ දැක්කම කෙනෙක් මගෙන් රික්වෙස්ට් කරන්න පුළුවන් මගේ වැඩේ අයියවා කරලා දෙන්න. ඉතින් මම කරලා දෙනවා. ඒක ඇතුළේ මට මාකටිං එකක් හැදෙනවද? ඒක ඇතුළේ මම මගේ බිස්නස් එක ප්‍රොමෝට් කරනවද? ඒක මම විසින් තීරණය කරගන්න මගේ පෞද්ගලික කාරණා. මොකද මටත් ඕන මේ බිස්නස් එකේ අම්තරකට ගේන්න. මම හැමදාම උදේ හවස මහන්සි වෙන්නේ ඒකට. ඔයා වුණත් ඔයාගේ බිස්නස් එක ඇතුළේ කරන්නේ ඒක. අපි හැමෝම කරන්නේ මේ මාකටිං එකක්. මේක ඇස්සේ අපි හැමෝම මේක ඇතුළේ දුවනවා. එහාට මෙහාට අපි හැමෝම දුවනවා මේක ඇතුළේ. මොකද අපි මාකට් කරනවා. ඇයි සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ? ඔයා කරන හැමදේම එළියට දාන්න. ඒක හරි භාවිතාවක් කරනවද අනිසි භාවිතාවක් කරනවද කියන එක වගේ වැඩ. නමුත් මගේ Facebook එක ඇතුලේ මම මගේ ප්‍රොඩක්ට් එක මම මාකට් කරනවා. මගේ කැටයම් මම මාකට් කරනවා. මගේ ඩිසයින් එක මම මාකට් කරනවා. අපි කිව්වොත් එහෙම බුද්ධික සමහර කෙනෙක්ගේ දේවල් කොපි කරනවා කිව්වොත් එහෙම මම ඔයාලට හොඳ උදාහරණයක් කියන්නම්. මම නම කිව්වට කමක් නැහැ. Red Flower Elements මුදිත. එයාගේ setup එකක් කරනවා මට බුද්ධික මේක කරලා දෙන්න. ක්ලයන්ට් කෙනෙක්. මට පුළුවන් ඒක කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ යුතුයකමක් තියෙනවා මම පෞද්ගලිකව හිතන දේ. අපි මේක ඇතුළේ එකමුතු ඉන්න ඕනේ. මොකද මේ වෙඩින් ෆීල්ඩ් එක කියන්නේ එක ඉන්ඩස්ට්‍රි එකක්. මේක ඔයාලට පේනවද ගොඩක් අය කුලල් ගා ගන්නවා, එහෙන් කපනවා, මෙහෙන් කපනවා, අර බිස්නස් එක කඩනවා, මේක කරනවා. ඒව කරන්න ඕනේ නැහැ. මොකද අපි ඉන්නේ චූටි කාලේ. මම පුද්ගලයෙක් විදිහට අපි දෙන්න බොහොම හෘද සාක්ෂියට අනුව අපි දෙන්න බොහොම ගෞරවයෙන් ගනුදෙනු කරන දෙන්න. ඒ වගේ ගනුදෙනු හැම එක්කෙනත් එක්කම තිබ්බනම් අපිට මේක තුළ ජීවත් වෙන්න හරි ලේසි ආරෙන්නේ. මම මුදිට කතා කරලා අහනවා මුදිට ඔයාගේ සෙටප් එකක් මට ඇවිල්ලා තියෙනවා මම කරන්නද? මොකද කරන්නේ? එහෙම නැත්නම් ඔයා ඇවිල්ලා කරනවා. මුදිට මට කියන පුදි කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා කරගන්න. ඕනනම් මගේ බඩු ටික ඇවිල්ලා ඔයා අරන් යන්න. අන්න ඒ කෙමිස්ට්‍රි එක තියෙනවා නම් මේක ඇතුලේ මීට වඩා හැමෝටම දියුණු වෙන්න පුළුවන් හැමෝම තැනකට එන්න පුළුවන්. අපි හැමෝම අඩු වැඩියෙන් කොපි කරනවා. මමත් කොපි කරනවා. මමත් රටවල් වල දකිනවා. මම ස්ටඩි කරනවා. ඒකට අපි කියන්නේ කොපි කරනවා නෙමෙයි. අපි ඒකට කියන්නේ ස්ටඩි කරනවා. අලුත් මේක ඇතුලේ අරගෙන අපිට ජීවත් වෙන්න බෑ එකතැන. මම අලුත් ඩිසයින්ස් ගේන්න ඕනේ. මම අලුත් දේවල් බලන්න ඕනේ. කස්ටමර්ස්ලෙන් එක එක රික්වයර්මන්ට්ස් අරන්. මගේ අපේ වෙඩින් ෆීල්ඩ් එක ඇතුලේ ගොඩක්ම අප්ඩේටඩ් වෙන ෆීල්ඩ් එක තමයි මේ ඩෙකෝස්. මොකද අපි දවස ගාන අලුත් දේවල් හදන්නේ. අපේ යාඩ් වල ඇති තරම් බඩු තියෙනවා. මොකද සමහර සෙටප්ස් වෙන එක වෙඩින් එක. එච්චරයි.
මොකද දවස ගානේ අපි සෙටප්ස් හදනවා. දවස ගානේ කස්ටමර් රික්වයර්මන්ට් එක වෙනස් වෙනවා. දවස ගානේ අපි අලුත් ප්‍රොඩක්ට් එකක් ගේනවා. දවස ගානේ අලුත් ඩිසයින්ස් හදනවා. ඉතින් අපි අප්ඩේටඩ්. අපි උදේ හවස බලනවා මොනවද අලුත් ඇවිල්ලා ට්‍රෙන්ඩ්ස් මොනවද කලර්ස් මොනවද අපි යූස් කරන්න ඕන මොනවද ෆ්ලවර්ස් අපි ඩේලි පර්චේස් කරනවා. මේක ඇතුලේ ඉන්වෙස්ට්මන්ට් එක හරි ලොකුයි අරගෙන. මේක අර සරලව මල් ටිකක් ගත්තට යකඩ ස්ටෑන්ඩ් ටිකක් ගහුවට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ඇතුලේ ඔයාගේ ඔළුව සෑහෙන යූස් කරන්න ඕනේ. නැතු ඔයා ඔළුව පාවිච්චි කරන්නේ නැතුව මේක කරන්න බෑ. මම අත්විදින ඔබ අද වෙනකොට ලංකාවේ ඉන්න ඉහළම පෙළේ ඉහළම ලෙවල් එකේ තියෙන වෙඩින්ස් වල මල් සැපයුම් කරුවා. නැත්නම් ඩෙකෝස් කරන හොඳම සප්ලයි කෙනෙක් විදිහට නම් දරලා තියෙනවා. ඒතර මෙතනට එන්න මොකක්ද ඔයා පාවිච්චි කරපු ටෙක්නික්ස්? එකම දේ අපි කරන වැඩේ වගකීමෙන් කරනවා. ඔයා මොන දේ කරත් හරි නැහැ කියන කොටසක් වාටින්. ඒක අපේ සාමාන්‍ය පොදු යථාර්ථය. right? ඔයා කරන හොඳ දේ අගය කරන තව 50 60ක් ඉදී. නමුත් අර 40 ෆර්ගෙට් එකට දාන්න. අර 50 60ට අපි කේට කරමු. හොඳ දේ කරමු. හැමතිස්සෙම හොඳ වයිබ්ස් හොයමු. හොඳ දෙයක් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් දාමු. මොකද මම හරි මගේ ජීවිතේ ප්‍රධාන වශයෙන් ආත්ම තෘප්තිය තියෙන්නේ මිනිස්සෙගේ ඇප්‍රීසියේෂන් එක. මම වැඩක් කරලා අම්මා කෙනෙක් ඇවිල්ලා පුතේ thank you කියනවනම් මම ඒකට ආසයි. බ්‍රයිට් කෙනෙක් ඇවිල්ලා thank you අයියේ කියනවනම් මම ආසයි ඒකට. මාව පිබිදෙන්නේ එතනදී. මාව වොණ්ඩ ගන්න එතනදී. මගේ සතුට එතනදී. ඉතින් මම සතුට වෙන්නේ වැඩ කරනවා. සරලයි සිද්ධිය. දැන් වෙනකොට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඉස්සර නම් තිබේ පෝරුවක් අපි ගොක්කොල පෝරු දැන් ඊට පස්සේ අපිට ආවා ප්ලාස්ටික් නැත්නම් අපි ෆයිබර් පෝරු වලට ආවා දැන් ලී කැටයම් පෝරු වලට ඇවිල්ලා දැන් අවුට්ඩෝර් පෝරු වලට ඇවිල්ලා. ඒකට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. හැමදාම අලුත් වෙමින් පවතිනවා. අවුට්ඩෝර් කියන එක්ස්පීරියන්ස් එක කොහොමද දකින්නේ? මේක හරිද? මේක ලංකාව වගේ රටකට සාර්ථකද? මොකක්ද වගේ එක්ස්පීරියන්ස් එක? අවුට්ඩෝර් එක්ස්පීරියන්ස් එක ගොඩක් අත්විඳින කෙනෙක් මම ගොඩක් අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් කරනවා. ඉතින් මම ආසයි ඒකට. මොකද ඒක හරි එක්ස්ට්‍රා වැගන් ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ හරිම අපිට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන, හරි රිස්ක් එකක් ගන්න වෙන, ලොකු ලයිටින්ග්ස් එක්ක, කරන්ට් එකත් එක්ක, මේ ඉවෙන්ට් එකේ ටයිමින් එක්ක, අවුව වැස්සත් එක්ක ගනුදෙනු කරන්න වෙන ෆන්ක්ෂන් එකක්. හැබැයි ඒ අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් තියෙන්නේ රෑට්. අපි Pinterest එකේ තියෙන ෆොටෝ එකක් බලලා දවල් 11ට පෝරුවෙන් බහින්න අවුට්ඩෝර් ෆන්ක්ෂන් ගන්න බෑ අපිට. හරියටම පුළුවන්. ඒ අපහසුතාවය ඔයා විඳලා. ඔව් අනිවාර්යයෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට අනන්තයේ අපහසුතාව විඳලා තියෙනවා. මොකද ඒ අයට හරි අවබෝධයක් නැහැ මේ හවසක තියෙන ඉර බහැගෙන යනකොට තියෙන ලයිටින් කන්ඩිෂන් එකයි දවල් 11ට 12ට 10ට විතර තියෙන ලයිටින් කන්ඩිෂන් එකයි දෙකක් අහසේ පොළොවේ වගේ. මගේ වෙඩින් වල අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වල අම්මලා තාත්තලා කලන්තල වැටිලා තියෙනවා අවුට්ඩෝර් පෝරුවක් අරගෙන. මට වඩා යද්දකින් වාටද මොකද ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට. අනිවාර්යයෙන්. මට පෝරුවක් හයි කරන්න පුළුවන් උදේ 7ට 8ට අවුව වැටෙන්න කලින්. හැබැයි පෝරුවේ චාරිත්‍ර තියෙන්නේ 10ට. අෂ්ටක කියන කෙනාටත් අපි යම් ටයිම් ස්පේස් එකක් දෙන්න ඕන මේක හදන්න. මොකද එයාට අටමග ලඳින්න තියෙනවා. එයාට එයාගේ චාරිත්‍ර වාරිත්‍ර ටික කරන්න තියෙනවා. එයාට ඒ අදාළ දේවල් එයාගේ කටයුතු අදාළ ඒ වැඩේටත් අපි ටයිම්ස් දෙන්න ඕන. ඉතින් ඒ ටයිම් එක දෙන්න අපි අඩුම ගානේ පැයක් එකමාරටවත් වලින් පෝරුවක් සෙටප් කරන්න. අපි පෝරුව උදේ 6ට, පාන්දර 5ට, 4ට සෙටප් කරත් ඔයාට එක ගන්න වෙන උදේ 10:45ට නම්. ඔව් නැකත දිනේලට අපි ෆොටෝ ගන්න. අස් පුංචි කරන් බ්‍රයිට් කෙනෙක් ඉඳලා වැඩක් තියෙනවා. මිනිස්සෙගේ ප්‍රෙෂස්ම දවස. ඒ කියන්නේ බ්‍රයිට් කෙනෙක්ගේ වටිනම දවසේ දා. ඉතින් ඒ වෙලාවට එයා රිලැක්ස් වෙන්න ඕනේ. සමහරවිට මිග්‍රේ, සමහරවිට අවුව, එක්ක වැස්ස. ඉතින් ඒවා අපි අවොයිඩ් කරනවා නම් go and have an outdoor function in the night. ප්‍රශ්නයක් නෑ. හවසට ගන්න ලස්සනට. හවස 4ට 5ට ඉර බැහැගෙන යන වෙලාවට ඔයාටත් ලේසි. හැමෝටම ලේසි, ඉන්න කට්ටියටත් ලේසි. මොකද අපි ටයිකෝඩ් දාගෙන ඇත්තම සරල භාෂාවෙන් කතා කරොත් පට්ටවු ඉන්න බෑ. දැන් ලංකාවේ නැකත්වල පීක් මේක. එහෙම නැත්නම් උපරිම නැකත කියමුකෝ අපි කියමු අලුත් අවුරුද්දාව. මේ වසරේදී 2020 අලුත් අවුරුද්දාව තිබ්බේ රාත්‍රී. හැබැයි මේ ජනමතයක් තියෙනවා අම්මලා තාත්තලා කියනවා අම්මෝ ඉරාවරට ගියන් පස්සේ පෝරු මස්තකාරුඩ වෙන්න හොඳ නෑ. හවසට වෙඩින් ගන්න හොඳ නෑ. මේකේ සත්‍ය අසත්‍යතාවයක් තියෙන පුළුවන්ද කියන්නේ මං කියන්නේ. ඔයා ලංකාවේ විවිධ පළාත්වල මේ කාර්යය යෙදෙනවා. ලංකාවේ දැන් ඔයා අහපු ප්‍රශ්නට ඇත්තම ඔයාම උත්තරේ කිව්වා. right? ඒ කියන්නේ ලංකාවේ ප්‍රශස්ම නැකත මොකද? හැමෝම එකතු වෙලා කරන එකම වෙලාවට කරන එකම දේ තමයි ලිපගිනි මොලවන්නේ. සා ආහාර අනුභවය සා වැඩ. ඒක තමයි මිනිස්සු හැම අවුරුද්දම ඉඳලා නොනගතේ ඉඳලා උන්ටම කරන දේ. ඉතින් ඒක තියෙන්නේ රෑ 9:40 ගානකට නම්. ඉතින් හවස 4ට පෝරුවට නැගපු කපල්ස් ඕන තරම් මගේ ඇස් දෙකට දකලා තියෙනවා. ලස්සන අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වලින් ඒ ෆන්ක්ෂන් එක ඉවර වුණාම මම දකලා තියෙනවා. ඒ තාමත් ලස්සන ජීවත් වෙනවා. ඔව් ඒක ලස්සන ජීවත් වෙනවා. ඉතින් ඒක අපි හිතින් මවා ගන්න හුදෙක් මනක් කල්පිත ප්‍රශ්නයක් මිසක් මම හිතන්නේ නැහැ ඒක. මොකද අපි උදේටත් ඉපදෙනවා හවසටත් ඉපදෙනවනේ. දැන් අපිට ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට නැත්නම් ඔයා ඩෙකෝ කරන කෙනෙක් විදිහට අපේ ගාවට එන කස්ටමර් අලුත් ෆ්‍රෙෂ්. ඒ දෙන්න ඊට කලින් බැඳලා නැහැ අතට.
එතකොට ඒගොල්ලන්ගේ ජීවිතේ පළවෙනි වෙඩින් එක මේ. හැබැයි ඒක අපේ ජීවිතේ පළවෙනි වෙඩින් එක නෙමෙයි. එතකොට ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේ පළවෙනි වෙඩින් එක නිසා ඒගොල්ලන් ඉන්ටර්නෙට් එක බලලා වෙබ්සයිට්ස් බලලා ෆොටෝ දාස් ගණක් අරගෙන මේ විදිහට කියලා අපි බලුවොත් ඒක සමහරලාට එකාන්තක තියෙන වෙස්ටර්න් තවාන්තක තියෙන්නේ ඉන්දියන් තවාන්තක තියෙන්නේ ට්‍රැඩිෂනල් මේ ඔක්කොම එකට එකතු කරගෙන එයා වෙඩින් එක සාර්ථක කරගන්න හදනවා. මොන වගේ දෙයක්ද ඔයා කරන්නේ ඒ වගේ ක්ලයන්ට් ලව හැන්ඩල් කරන්නේ? බ්‍රයිඩ් කෙනෙක්ගේ අරමුණ හොඳම පැහැපාහය තමයි වෙඩින්. ඉතින් අපි එයාට ඕන දේ දෙන්න. නමුත් ඒක විකාරයක් වෙන්නේ නැති තැනට ඒක බැලන්ස් කරන්න එයාගේ රික්වයර්මන්ට් එක්ක අපි අහලා අපිට ඕන දෙයක් තියෙනවා අපි ඇඳලා දීලා අපිට කියන්න පුළුවන් දෙයක් කන්වින්ස් කරන්න පුළුවන් තැනකදී එයාට අපි දීලා අපි එයාට ෆ්‍රීඩම් දෙන්න ඕන උපරිම එයාට මොකක්ද ඕනේ කියන එක එයාගේ රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක තේරුම් ගන්න. මම හිතන්නේ ඒකයි. ප්‍රධානම දේ. අපි මොකද අපිට ඕන පැකේජ් එකක් මේක ගන්න නම් මේක මෙහෙමයි කිව්වට වැඩක් නැහැ. මොකද මිනිස්සුන්ට ඕන එක එක දේවල්. අපි මොකද මිනිස්සෙක් සතුට වෙන්න දේ ඒක නම් අපි ඒක දෙන්න ඕනේ. දැන් මෙහෙම දෙන්නේ නැද්ද? දැන් මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට අත්දකින්නවා නිලමේ අඳිනවා. හරිද? ඒක ට්‍රැඩිෂනල්. නිලමේ අඳලා කපන්නේ කේක් එකක්. හරිද? නැත්නම් කප් කේක් තමයි දෙන්නේ වෙඩින් එක ඇතුලේ. එක්ක අවුට්ඩෝ පෝරු තියෙන අවුට්ඩෝ. හරි තනිකර වෙස්ටර්න් ටච් එකේ. ඒ වගේ නිකන් මේක නිකන් තක්කාලි බෝල්ට නෑ වගේ. කිසි දෙයක් ගැළපීමක් නෑ. හැබැයි ඒක අර ටීවී වල දැකලා, මැගසින්ස් වල දැකලා, වෙබ්සයිට්ස් වල දැකලා, සෝෂල් මීඩියා වල දැකලා ඒගොල්ලන් මේ හැම එකක්ම මේ වෙඩින් එක ඇතුළට ඔබ්බා ගන්න උත්සාහ කරනවා. සමහරව ඉන්නවා. ඉතින් අර අපි දකින සියල්ලම මේක ඇතුලේ කරගන්න උත්සාහ කරන කොටසක් ඉන්නවා. ඉතින් කමක් නෑ අපි ඒගොල්ලන්ට ඉඩ දෙමු. දැන් බුද්ධිය මෙහෙමයි. The Flower Weddings ආයතනය බිහි නොකරන්න ඔයා කවුරු වෙන්න තිබ්බද? පරිගණක ඉංජිනේරු අංශයෙන් රස්සාව කරන පුද්ගලෙක් වෙන්න තිබ්බා. ඒ කියන්නේ ඔය ගැන ස්ටඩි කරලා දිනනවා? මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. මම වර්ක් කරේ සොලියුෂන් හවුස්. අවුරුදු 6-7ක ඉතිහාසයක් එක්ක මම වැඩ කරා. ඒක තැනකදී මට ඇති කියලා හිතුණා. මොකද මම සතුටු වෙන්න තැන මේක නෙවෙයි කියන එක මට තේරුණා. ඉතින් ඒ හින්දා තමයි සබ්ජෙක්ට් එකට ආවේ. මම මේක ඇත්තටම අලුතෙන් අතපත ගාපු එකක් නෙවෙයි. මේක මගේ දෙමව්පියෝ මම්මගේ 1985 ඉඳලා මගේ අම්මා කරන් ආපු එකක්. ඉතින් ඒක මම එතන එක තැනකදී පටන් ගත්තා මිසක් මම මේ අලුතෙන්ම අමුතුවෙන්ම මල් හදන්නවත් මල් ගහන්නවත් පටන් ගත්තා නෙවෙයි. ඉතින් මම අතව අහලා තියෙන ශ්‍රේෂ්ඨයි ඔයාම ඇඳලා ඔයාම ඩිසයින්ස් හදනවා සහ ඔයා ලංකාවේ පරිණතවට වාගේ අතිම මල් හදනවා කියන්නේ චයිනින් ගෙන්නන්න නැතුව මල් හදනවා කියලා එහෙම කතාවක් තියෙනවා. අපි ස්වාධීන වෙන තරමට අපිට පහසුයි. දැන් මම මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ක්‍රියේටිව් වෙන තරමට ඒක අලුත් වෙන තරමට මට ප්‍රොඩක්ට් එකට තියෙන මාකට් එක වැඩි. ඉතින් මම බැලුවා මොනවද මේක තුළ අපිට කරන්න පුළුවන්. ඉතින් හැමෝම චීනෙන් සින්තටික් ප්ලාස්ටික් මල් ගියේදී මම මොනවා හරි වෙන දෙයක් කරන්න උත්සාහ කරා. ඒවා බලන්න අනික් අයගේ පේජ් දිහා. ඇයි අපි අනික් අයගේ වෙන රටවල ෆොටෝස් දාගෙන ඉන්නේ? ඇයි ඩුබායි වල ෆොටෝස් දාලා මේක අපි කරා වගේ පෙන්නන්නේ? එක්කෝ සමහර කියන අයිඩියා එකක් ගන්න ෆොටෝ එකක් ගන්න. අයිඩියා එකක් ගන්න Google තියෙනවා. අයිඩියා එකක් ගන්න අපේ පේජ් එකේ ෆොටෝ දාන්න ඕනේ. මගේ පේජ් එකේ අනික් අයගේ ෆොටෝ නැහැ. මං හැදිච්ච කාලේ මම අතින් ඇඳලා මම ස්කෙච් කරලා මම හිතලා මම ඉන්ටර්නෙට් එකෙන් බලලා මම එක්කෙනාගේ සෙටප්ස් බලලා මම හිතලා මට මෙහෙම එකක් කරන්න පුළුවන් මෙහෙම ස්ට්‍රක්චර් එකක් හදන්න පුළුවන් කියලා තැන ඉඳලා මම ඒව ඇඳලා කරලා කස්ටමර්ස්ලාට දීලා මම තැනකට ඇදලා එකක් දෙකක් අරගෙන ඒ ෆොටෝ දෙක තුන දාගෙන මම බොහොම එක ලොකු විකාශනයක් එක්ක මම ඇවිල්ලා තියෙනවා මම අදටත් මම 2013 කරපු පළවෙනි සෙටි බෑග් එක මං ගාව තියෙනවා ඒක මට තියෙනවාද අදත් ඒක ෆෝල්ඩර් එකක් ඇතුළේ තියෙනවා මම ඒක බලනවා මම ඒක අතින් ඇඳලා තමයි මං ආවේ මම කාගේවත් ෆොටෝ මගේ පේජ් එක දාලා ප්‍රොමෝට් කරලා නැහැ මට දෙන්න බැරි මිලියන 15ක් 20ක් විතර යන සෙටප් එකක් පේජ් එක දාලා ලක්ෂ දෙකක් තුනකට මට දෙන්න බෑ අර අයිය අපි බොරු කරන්නේ අපි පේජ් එක බොරු දාපම වාව් නියමයි සුපර් කියලා දාන කොටසක් ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක ඩුබායි වල එකක්ද ඒක Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක්ද හොයන්න බැරි ෆොටෝස් තියෙනවා අපි දන්නවා මොකද අපි උදෑසෝ ස්ටඩි කරන නිසා ඉතින් මිනිස්සුන්ට බොරු කරන්න එපා ඒනොට දැන් ඔයාගේ පේජ් එකේ අපි බැලුවොත් එහෙම ලස්සන ක්‍රියේටිව් වැඩ තියෙනවා. ඔයාගේම වැඩ. ඒව දැම්මහම ගොඩක් බලලා තියෙනවා. හැබැයි ලයික්ස් අඩුයි. ඇයි? ලයික් එකක් මං හිතන්නේ රුපියල් කීයක් වෙනවද කියලා මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ලයික් එකට කොච්චර ඩේටා යනවද. මම දන්නේ නැහැ ලයික් එකකට රුපියල් 1000ක් 1500ක් ඩිපොසිට් එකක් තියන්න වෙනවද කියලා මම දන්නේ නැහැ. අපි මේක ඇතුලේ ඒක පොදු සාධකයක් මේ අපි හැමෝටම. ඔව් ඒක පොදු සාධකයක් සමහර ඔයා දාන වීඩියෝ එකකට ඔයාගේ views තියෙනවා 1000ක් 2000ක්. හැබැයි ලයික්ස් 50යි. සමහරට 80යි. සමහරට මගේ පේජ් එක view කරලා තියෙනවා 3000 හැබැයි ලයික්ස් 18යි. එහෙම වෙලාවල් තියෙනවා. එහෙම සමහර ෆොටෝස්. හැබැයි සමහරු කෝල් කරලා ඇප්‍රීෂিয়েට් කරන කොටසකුත් තියෙනවා. අයියා වැඩේ ලස්සනයි. ෂෝක් මරු. තව සහ ඒකට හොඳ රිවිව්ස් දාන කොටසකුත් තියෙනවා. ඉතින් මේක ඇතුලේ අපි සරල වෙමුනේ. මේක ඇතුලේ අපි එකිනෙකා වගේ කරගමු. තව ඩෙකෝස් කරන කෙනෙක් හොදක් කරා නම් ෂෝක්. ලස්සනයි වැඩේ.
එයා ඇප්‍රීෂিয়েට් කරන්න. ඇයි අපිට මේ සරල thank you කියන එක දෙන්න බැරි? ඇයි බස් එකේ ටිකට් එකක් ගත්තාම thank you කියන්න බැරි? පොන්දොස්තරට. ඒක ඔබ දකින්නේ නැද්ද ලංකාවේ වැඩ කරනවට වඩා පිට රට අයත් එක්ක වැඩ කරද්දී ඒකේ වෙනසක් දකින්නේ නැද්ද? මම ඉන්දියන් වෙඩින්ග්ස් ගොඩක් කරනවා. මේ දවස්වල නම් නැත්තම් කිව්වොත් මේ අපේ තියෙන සිටුේෂන් එක ගත්තක අපි ඉන්දියන් වෙඩින්ග්ස් නැහැ. අපි ඒ කරන දේ මිනිස්සෙක් වාකරේ එෆර්ට් එකකින්. හරි. ඔයාගේ දේ වුණත් ඔයා මොනවාරි මහන්සියක් දරනවා. මං මහන්සියක් දරනවා. මගේ ලොකු මෑන් පවර් එකක් තියෙනවා. මගේ පිටිපස්සේ තව සේවකයෝ ගණනාවක් වැඩ කරනවා. අපි ගහන හැම මලක් පිටිපස්සෙම අරවින්ද මේවා නිකන් තියෙන මල් නෙවෙයි. මේ ඇතුලේ හදන්න ඕන. අපි පරණ මල් ගහන්නේ නැහැ. කුණු වෙච්ච මල් ගහන්නේ නැහැ. දුඹුරු පාට වෙච්ච ඒවා ගහන්නේ නැහැ. මේවා අලුතෙන් අප්ඩේට් කරන්න ඕන. මේවා උදෑවස මේන්ටේන් කරන්න ඕන. වර්ක්ෂොප්ස් වල වෙනම කට්ටිය වැඩ කරනවා. යාඩ් වල වෙනම කට්ටිය වැඩ කරනවා. මේවා හදනවා. මේ වගේ බෑක් එන්ඩ් එකේ ලොකු ඩෙප්ත් එකක් තියෙනවා රවින්ද මේක ඇතුලේ. නැතු මේ නිකන් තියෙන මල් ටික අරන් කියලා හිටවනවා නෙමෙයි. මේ ශ්‍රේෂ්ඨයේ තරහකරු නැද්ද? ඇති මම දන්නේ නැහැ. මට වැඩක් මම සතුටු වෙන්නේ මම කරන දේ. මම තෘප්තිමත් නම් මට ඒ ඇති. මගෙන් කරදරයක් නැහැ. හරි අවසාන ප්‍රශ්නේ. ප්‍රොෆෙෂනලිසම් එහෙම නැත්නම් වෘත්තීය ගරුත්වය ගැන මොකද හිතෙන්නේ? ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. අපි වෘත්තීමේ ගෞරවය රකින්නවා නම් මේක ඇතුලේ අපි හැමෝම උන්ට වඩා මාර දැනග ඉන්නවා. අපි ඒක රකින්න ඕනේ. මේකට ප්‍රොෆෙෂනලිසම් කියලා කියන්නේ ඒ වෘත්තීය ගෞරවයේ තියෙන්න ඕන විදිහට අපි වැඩ කරන්න. ඒක අපි මේ කතා කරාට සමිතියක් දැම්මට හවසට අඩියක් ගැහුවට වැඩක් නැහැ. අපි ඒක කතා කරනවා නම් හදවතින් කතා කරන්න ඕන. ඒකට දැන් මම උදාහරණ කිව්වොත් ඕක අර ඔයා කියපු තරහකාරව හතර දින මට ඇති වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි මම පොදුවේ මේක කිව්වා. මොකද මම එහෙම ඇහුවේ පෞද්ගලික කාලේ වෘත්තීය ගරුත්වය වෙනින් ඔබ ප්‍රබල්ලිස වෙලිසිටියා සමාජ මාධ්‍ය හරහා මේ කියන්නේ වෙඩින් ඉවෙන්ට්ස් වලට එහෙම නැත්නම් එක්සිබිෂන්ස් වලට කට්ටිය ගෙන්න ගන්න තමන්ගේ ඇඳුම් උනා දමාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අය පවා දැක්ක අපි මේ YouTube හරහා නාලිකා හරහා වෙන අයට සල්ලි දීලා ඉවරලා තමන්ගේ රිදි ගලව ගන්න ආකාරයක්. ඒ අය වෙනින් ඔබ පෙනී සිටිනා මේ කියන්නේ විරුද්ධ ඊට විරුද්ධ. ඒ ප්‍රශ්නේ ගැන මම කියනකොට මගේ වෝල් එක බෙදුවොත් හොඳයි. මොකද ඒකෙන් මම බැලුම් ආපු ප්‍රමාණය නිසා මට බැනපු ප්‍රමාණය නිසා ඒ ෆලෝවර්ස්ලා වෙනුවෙන් කතා කරන ප්‍රමාණය අතිශය වැඩි. මේක ඇතුලේ මොනවා හරි දෙයක් එළියට දාපුවම මේක ගණ්ඩ කොටසකුත් තියෙනවා. ඒකට පයින් ගහන්න ඊට වඩා කොටසක් තියෙනවා. ඒත් ඒක ඇස්සේ මම සෙල්ලම් කරන එක තේරුමක් නැහැ අර වෙන්නේ. ඒගොල්ලන්ට පයින් ගහන්න ඊට දෙලා අපේ වැඩේ අපි හරියට කරමු. ඔයා වුණත් ඔයාගේ වෘත්තිය හරියට කරන කෙනෙක් විදිහට මම අඳුරන්නේ. මම වුණත් මගේ වෘත්තිය මම හිතනවා මම හරියට කරනවා කියලා. අපි මොනවා කරත් හොඳයි කියන කොටසකුත් ඉන්නවා, බනින්න කොටසකුත් ඉන්නවා. ඔය හැමදේම ඇක්සෙප්ට් කරාම අපිට හරි ලේසි. එහෙනම් ඔබගේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියලා ඉදිරියටත් මේ වගේම සාර්ථකව කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හම්බෙමු එහෙනම් තව දවසක වෙඩින් එකකදී. පොඩි දෙයක් කියන්න තියෙනවා. මගේ අම්මා තාත්තා මාව මෙතනින් ඩාද ගෙනාපු ඒ තැනට මගේ ස්ටාෆ් එක මගේ වටපිටාවේ ඕගොල්ලෝ බොහොම යාවජීව බොහොම හදවතින් ඉන්න කීප දෙනෙක් ඉන්න ඒ හැමෝටම ස්තුතියි සහ ඔයාටත් ගොඩක් ස්තුතියි. ඔයාගේ මේ YouTube channel එක අතිශය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට තියෙන subscribe button එකත් පොඩ්ඩක් ඔබන්න. මේ අර විතර පොඩි support එකක් දෙන්න. පොඩි bell icon එකත් එක්ක ඒකත් ඔබන්න. පොඩි support එකකුත් දෙන්න. ඒ අස්සෙම thank you මාව හම්බෙන්න ආවට මාව ඉන්ටර්වයුව කරාට සහ ඒ ඔයාගේ program එක ඇතුලේ මට ලොකු ගෞරවයක් ලබා දුන්නා.